ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් මේ මොහොතේදී මේ පින්වතුන් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපගේ ජීවිත සුවපත් කර ගැනීම පිණිස දේශනා කරපු උතුම් ධර්මය ශ්‍රවණය කරන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කළා මේ සසර ගමන කියන්නේ බොහොම බියජනක දෙයක්. මේ සසර ගමනට වැටුණු සත්වයෙකුට නිදහස් වෙන්න ලැබෙන මේ අවස්ථාව ගොඩාක් දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ අපිට නොයෙකුත් උපක්‍රමවලින් නොයෙකුත් දේශනාවලදී නොයෙකුත් උපමා අනුසාරින් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් අහලා අපි මේ ධර්මයේ ගැන හිත පහදව ගත්තොත් මේ බියජනක සසරේ ඉපදෙමින් මැරෙමින් යන්න බලවත් අකමැත්තක් අපේ හිතේ උපදව ගන්න පුළුවන්. ඒතර සසර බිය යම් කෙනෙකුගේ හිතේ හටගත්තොත් ඒ ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම මේ සසර ගමන නවතන වැඩපිළිවෙලක තමන්ගේ ජීවිතය යොදවන්න කැමති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇති කරගන්න කුසල ඡන්දය තමයි මේ ජීවිතය තුළ මේ ධර්මාර්ගයේ වැඩිලා යන්න උපකාර වෙන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා ජීවිතය වරදට වැටෙන්න දෙන්නේ නැතුව හොඳට සංවර කරගන්න කියන. උන්වහන්සේ දේශනා කරනවා චක්කුණා සංවරෝ සාදු. යම් කෙනෙකුට පුළුවන් නම් ඇස සංවර කරගන්න ඒක කොයිතරම් යහපත් දෙයක්ද. ඊළඟට සාදු සෝතීන සංවරෝ. කෙනෙකුට පුළුවන් නම් කන් දෙක සංවර කරගන්න ඒක කොච්චර යහපත්ද. ඊළඟට ගානීන සංවරෝ සාදු. යමෙකුට පුළුවන් නම් නාසයත් සංවර කරගන්න. ඊළඟට සාදු ජීවහාය සංවරෝ. දිවත් සංවර කරන්න යමෙකුට පුළුවන් නම්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ගැන කායේන සංවරෝ සාදු. යම් කෙනෙකුට කය සංවර කරගන්න පුළුවන් නම්, තමන්ගේ ශරීරය සංවර කරගන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳ දෙයක්ද. ඊළඟට සාදු වාචාය සංවරෝ. වචනයත් හොඳට සංවර කරගන්න කියන. මනසා සංවරෝ සාදු. හොඳට හිතත් සංවර කරගන්නවා නම් සාදු සබ්බත් සංවරෝ. ඒතර මේ කියපු ආයතන හයම ඇස කන නාසය දිව කය මනස, ඊළඟට වචනේ, ඊළඟට හිත හොඳට සංවර කරගන්නවා නම් මේ හැම ආයතනයක්ම සබ්බත් සංවුතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. ඔය විදිහට මේ හැම ආයතනයක්ම සංවර කරගත්ත භික්ෂුවට පුළුවන් කියනවා හැම දුකකින්ම නිදහස් වෙලා යන්න. ඒතර පින්වත්නි, අපි හැමෝගෙම අපේක්ෂාව තමයි මේ දුකින් නිදහස් වෙන එක. ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ලෙඩවීමෙන් මේ දුකෙන් නිදහස් වෙන එක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. ඒතර මේ ප්‍රාර්ථනාව විතරක් තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි, ඔබ
දෙතිස් කතාවෙන් වළකින්න කියලා. ඒතර බහලා තියෙනවා දෙතිස් කතා කියලා කියන්නේ රාජ කතා. ආණ්ඩුව ගැන දැන් නොයෙකුත් අවස්ථාවල කතා වෙනවා. ඒතර මේක කුසල් වැඩෙන කතාවක් නෙවෙයි. දෙතිස් කතාවලට අයිති නොයෙදිය යුතු කතාවක්. මොකද ඔබ කතා කරා කියලා ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට චෝර කතා. රටේ හිදුවෙන හොරකම් ගැන කතා කරනවා නම් යම් කෙනෙක් ඒකත් දෙතිස් කතාවලටයි අයිති. ඊළඟට මහා මත්ත කතා. මැති ඇමතිවරු ගැන කතා ගොඩාක් මිනිස්සු කතා වෙනවා. එහෙනම් ඒකත් මේ ධර්ම මාර්ගයේ වැඩෙන්න උපකාර වෙන්නේ නැති නොකල යුතු කතා ගණයට අයිති එක. ඊළඟට සේනා කතා. හමුදාව ගැන කතා. ඊළඟට බය කතා. බය හිතෙන කතාවන් කරන්න එපා කියලා. ඊළඟට යුද්ධ කතා. යුද්ධය ගැන කතාත් අපේ ජීවිතයට අර්ථයක් උපදවන්නේ නැහැ කියලා. ඊළඟට අන්න කතා. කෑම්බීම ගැන කතා කර කර ඉන්නවනම් දවසම ඒකෙන් පින වැඩෙන කතාවක් නෙවෙයි කියනවා ඒක. ඊළඟට පාන කතා. බොන ಜಾති. බීම වර්ග ගැන කතා වෙවි ඉන්නවනම් තමන්ගේ දවසින් වැඩි කාලයක් ඒකත් ජීවිතයට අර්ථය උපදවන්නේ නැහැ කියනවා. ඊළඟට වත්ත කතා. ඇඳුම් පැළඳුම් ගැන කතා. ඊළඟට යාන කතා. යාන වාහන ගැන කතා. ඊළඟට සයන කතා. ඇඳ පුටු මේස ගැන කතාවන්. ඒතර බලන්න මේ අපි එදිනෙදා දවසේ කතා කරන දේවල් ගැන සිහි කළ බැලුවොතින් වැඩිපුරම එතකොට බොහෝ අයගේ තියෙන්නේ මේ දෙතිස් කතාවන්. භාග්‍යතුන් වහන්සේ කරන්න එපා කියලා අවවාද කරපු මේ අවශ්‍ය නැති කතාවන් තමයි වැඩිපුරම කරලා තියෙන්නේ අපි හොඳට කල්පනා කරලා බැලුවොත් ජීවිතේ තමන්ගේ වුණ දවසේදී. ඊළඟට මාලා කතා. මල් වර්ග ගැන කතා. ඊළඟට ගන්ධ කතා. සුවඳ වර්ග ගැන කතාවන්. ඊළඟට ඥාති කතා. ඥාතීන් ගැන කතා. ගාම කතා. ගම් ගැන කතා. නිගම කතා. ඒ කියන්නේ ලොකු ගම් ගැන කතා. ඊළඟට නගර කතා. නගර ගැන කතා. ඊළඟට ඒ කාලේ නම් නොයෙකුත් ජනපද හැටියට තමයි බෙදලා තිබුණේ. ජනපද කතා. ඒතර මේ කාලේ නම් පළාත් ගැන ඒ වගේ සිද්ධ වෙන සිදුවීම් ගැන කතා වෙනවා. ඒතර බලන්න නොකල යුතු කතා රාශියක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා අවබෝධයෙන් යුතුවම. ඊළඟට ඉත්ති කතා. ස්ත්‍රීන් ගැන. පුරුෂ කතා. පුරුෂීන් ගැන කතා. සූර කතා. ක්‍රීඩා ගැන කතා. විශිකා කතා. එක එක පාරතොටවල් ගැන කතා. ඊළඟට කුම්බට්ටාන කතා. කුඹල්හලේ කතා. ඊළඟට පුබ්බ පේත කතා. මැරෙච්ච උදවියගේ හොල්මන් ආදී දේවල් ගැන කතා. ඒතර බලන්න අපේ කතාවේ මේ දේවල් නම් අඩංගු වෙන්නේ අපි භාග්‍යතුන් වහන්සේ සිදු කරන්න එපා කියපු මේ දෙතිස් කතාවේ තමයි යෙදිලා තියෙන්නේ. ඊළඟට විස්තර වෙනවා නානත්ත් කතා. නොයෙකුත් දේවල් ලෝකකායිකං. ලෝකයේ හැදෙන හැටි, නැසෙන හැටි. ඊළඟට සමුද්දක්කායිකං. මුහුදු කෑම ගැන. ඉති භාවව කතා. ඔය විදිහට ලෝකේ හැමතැනම තියෙන නොයෙකුත් පොදු කතාවන් කතා කර කර ඉඳලා අපේ මේ ජීවිතේ දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් ඒ නිසා සංවර ජීවිතයක්, පිනෙන් පිරුණු ජීවිතයක් අපේක්ෂා කරන කෙනෙක් මේ කියන දෙතිස් කතාවෙන් වළකින්න ඕනේ. එහෙම වැළකීලා භාග්‍යතුන් වහන්සේ අවවාද කළේ අපිට දස කතාවෙන් යුක්ත වාසය කරන්න. උන්වහන්සේ දේශනා කරනවා අපිච්ච කතා පුරුදු කළ ගත යුතු දෙයක්. ඒ කියන්නේ අල්පේච්ඡ ජීවිතේ වටිනාකම ගැන කතා කරන්න කියනවා. ඊළඟට ලද දෙයින් සතුටු වීමේ වටිනාකම ගැන කතා කරන්න කියනවා. තියෙන දෙයකින් සතුටු වෙලා ධර්මයේ හැසිරෙනවා. ඊළඟට අසංසග්ග කතා. පිරිසේ ඇලෙන්නේ නැතුව වාසය කිරීම ගැන කතා කරන්න කියනවා. ඊළඟට පවිවේක කතා. හුදෙකලා විවේකී ගැන කතා කරන්න කියනවා. ඊළඟට විරියාරම්භ කතා. ධර්මය අවබෝධ කරන්න කොහොමද වීරියෙන් යුක්තව වාසය කරන්න කියලා. ඔන්නව කතා වෙන්න කියනවා. ඊළඟට සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, ඊළඟට විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය ගැන කියන මෙන්න මේ දස කතාවන් වල
නිරත වෙන්න කියනවා. ඒක තමයි කියනවා ප්‍රඥාව වැඩෙන්න කෙනෙකුගේ ජීවිතයට ගොඩාක් උපකාර වෙන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව වැඩිම ගැන විනිවිද යන සුළු තියුණු ප්‍රඥාවක් උපදවා ගැනීම ගැන වදාළ හරීම ලස්සන දේශනාවක් අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අද. ඒතර මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ මේ දේශනාවේ නම නිබ්බේධික සූත්‍රය. විනිවිද යන ප්‍රඥාව ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරපු හරීම අර්ථවත් බුද්ධ දේශනාවක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන කාලේ පින්වත්නි දේශනා කරනවා පින්වත් මහණෙනි මම ඔබට විනිවිද යන ප්‍රඥාව උපදවා ගන්න ධර්ම පරයය දේශනා කරන්න. හොඳට අහගන්න කිව්වා. හොඳට අවධානයෙන් මේක අහගන්න කිව්වා. භාග්‍යතුන් දේශනා කරනවා පින්වත් මහණෙනි විනිවිද වැටහෙන නුවණ ඇති කර ගැනීමේ ක්‍රමේ නම් ධර්ම පරයය කියන්නේ මොකක්ද? දැන් ඔන්න භාග්‍යතුන් ඒක දේශනා කරන්න යන්නේ. භාග්‍යතුන් දේශනා කරන ඉස්සල්ලාම මේ සූත්‍ර දේශනාවේ තියෙන මාතෘකා ටික ඉස්සලාම කියලා දෙනවා. පින්වත් මහණෙනි ඔබ කාමයන් ගැන දැනගන්න ඕනි කියනවා. ඊළඟට මේ කාමයන්ගේ පසුබිම හටගන්න ආකාරය දැනගන්න ඕනි කියනවා. ඊළඟට කාමයන්ගේ විවිධත්වය දැනගන්න ඕනි. ඊළඟට කාමයන්ගේ විපාකයත් ඔබ දැනගන්න ඕනි. ඊළඟට කාමයන් නිරුද්ධ වීම දැනගන්න ඕනි. කාමයන් නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන දැනගන්න ඕනි. ඔන්න දැන් එතකොට කාමයන් ගැන තියෙන මේ මාතෘකා ටික දැනගත යුතු කරුණු ටික සාරාංශ වශයෙන් ඉස්සල්ලාම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඊළඟට දේශනා කරන දෙවෙනි කරුණ පින්වත් මහණනි ඔබ විඳීම් ගැන දැනගන්න ඕන. විඳීම් පසුබිම හටගන්න ආකාරය දැනගන්න ඕන. විඳීම් වල තියෙන විවිධත්වය දැනගන්න ඕන. ඊළඟට විඳීම් වල විපාකයක් ඔබ හොඳට දැනගන්න ඕන. ඊළඟට විඳීම නිරුද්ධ වීමත් විඳීම නිරුද්ධ වෙන මාර්ගයක් දැනගන්න ඕනේ. දැන් ඔන්න කාරණා දෙකක් විස්තර කරා. තුන්වෙනි එක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ සංඥාව ගැන දැනගන්න ඕනේ. සංඥාවේ පසුබිම හටගන්න හැටි, සංඥාවේ විවිධත්වය, සංඥාවේ විපාකය, සංඥාව නිරුද්ධ වෙන හැටි, සංඥාව නිරුද්ධ වෙන මාර්ගයත් ඔබ දැනගන්න ඕනේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණනි ඔබ ආශ්‍රව ගැන දැනගන්න ඕනේ. ආශ්‍රවයන් හටගන්න ආකාරයක් දැනගන්න ඕනේ. ආශ්‍රවවල විවිධත්වය, ආශ්‍රවවල විපාක, ආශ්‍රව නිරුද්ධ වෙන්නේ කොහොමද? ඊළඟට ආශ්‍රව නිරුද්ධ වෙන වැඩපිළිවෙලත් ඔබ දැනගන්න ඕනේ. කාරණා හතරයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මාතෘකා වශයෙන් පින්වත් මහණෙනි ඔබ කර්මය ගැන දැනගන්න ඕනේ. කර්මය හටගන්න හැටි, කර්මයේ විවිධත්වය, කර්මයේ විපාකත්, කර්මයේ නිරුද්ධ වෙන වැඩපිළිවෙලත් ඔබ දැනගන්න ඕනේ. ඊළඟට අවසාන එක 6 වෙනි කරුණ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පින්වත් මහණෙනි ඔබ දුක ගැන දැනගන්න ඕනේ. දුක හටගන්න අයුරුත්, දුකේ විපාකත්, ඊළඟට දුකේ විවිධත්වයත්, දුක නිරුද්ධ කරන හැටිත්, දුක නිරුද්ධ කරන මාර්ගයත් ඔබ දැනගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි මේ නිබ්බේධික සූත්‍රයේ විස්තර ටික. ඒතර භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ කාරණා එකක් එකක් ගානේ විස්තර වශයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. ඒතර මේ කරුණ දන්නවනම් තියුණු ප්‍රඥාවක් නුවණක් අපි එකිනෙකාගේ ජීවිතය තුළ අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ කරුණ ගැන අපිට තේරුම් ගන්න තියෙන පින්වත්නි මේ බුද්ධ දේශනා අනුසාරයෙන්මයි. ඒතර කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් අහන දහම් පද තුලින් මේක නුවණින් විමසමින් මේ කියන තියුණු ප්‍රඥාව අපේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ ධර්මය අකාලික එකක්. කාලයකට වළංගු නැති එකක්. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් දේශනා කරන පින්වත් මහණෙනි මේ කාමයන් ගැන දත යුතුයි කියලා යම් වචනයක් මං වදාලා ඒක කොහොමද ඔබට මං විස්තර කරන්න කියලා දැන් උන පැහැදිලි කරනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා. මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කැමැත්ත ඇති කරන කෙලෙස් උපදවන සුළු ඇසින් දත යුතු රූප තියෙනවා. එතකොට මේ ප්‍රිය මනාප රූප කියලා කියන්නේ කාම ගුණයක්. ඊළඟට ඉෂ්ට කාන්ත මනාප කනට ඇහෙන ශබ්ද තියෙනවා. කාම ගුණයක්. ඊළඟට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ගඳ සුවඳ තියෙනවා. කාම ගුණයක්. ඊළඟට ඉෂ්ට කාන්ත මනාප වූ දිවට දැනෙන රස තියෙනවා. කාම ගුණයක්. ඊළඟට ඉෂ්ට කාන්ත මනාප වූ කයට දැනෙන පහස තියෙනවා. කාම ගුණය. එතකොට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මේවට කියන්නේ කාමයෝ කියලා නෙවෙයි, මේවට කියන්නේ කාම ගුණ කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකේ තියෙන විසිතුරු අරමුණු නෙවෙයි කියන කාමයේ කියලා කියන්නේ. කාමයේ කියලා කියන්නේ පුරුෂයාගේ හිතේ මේ කාම ගුණයන් ගැන සිතුවිල්ලකින් ඇති කරගන්න රාගය කියන ආසාව කියන. තිට්ඨන්ති චිත්‍රානි තතේය ලෝකේ අතිත්ත දීරා විනයන්ති චන්දන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තියෙන විචිත්‍ර අරමුණු හිමම තියෙනවා. දැන් ඇහැට පේන ප්‍රියමනාප රූප මේ ලෝකේ කවදත් තියෙනවා. මිහිරි කනට ඇහෙන ශබ්ද කවදත් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාලා අතිත්ත දීරා විනයන්ති චන්දන්ති. ඒ කාමයන් ගැන තියෙන ආසාව රාගය නුවණැති කෙනෙක් නුවණැති පුරුෂයෝ නැති කරලා දානවා කියනවා. එතකොට ඒක මේ ලෝකේ ඉපදුණු බොහොම කලාතුරකින් වීරියවන්ත සත්පුරුෂයෙක් කරන වැඩක්. එතකොට සියලු දෙනාම මේ කාමයන් දුරු කරනවා කියන කරුණ सिद्ध කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් දේශනා කරනවා මේ කාමයේ ගැන ওই විදියට හොඳට ආර්ය ශ්‍රාවකයා තීරුම් ගන්න ඕනේ කියනවා. එතකොට ඉෂ්ඨකාන්ත මනාප කෙලෙස් උපද්දවන සුළු මේ පංචකාම ගුණයන් ගැන පුද්ගලයාගේ හිතේ ඇති වෙන බලවත් ආසාව රාගය තමයි කාමී කියලා කියන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාලා කාමී හට ගැනීම කියන්නේ මොකක්ද? ඔන්න විස්තර කරනවා. කාමී හට ගැනීම තමයි කියනවා ස්පර්ශය. ස්පර්ශයේ ප්‍රත්‍යනුයි කාමී හටගන්නේ. කොහොමද ස්පර්ශය හටගන්නේ? ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානයත් එකට එකතු වෙලා. දැන් අපි ගත්තොත් ඇසට පේන රූපත් ඇසී විඥානයත් එකතු වෙලා එහි ස්පර්ශය හටගන්නවා. එහි ස්පර්ශය මුල් කරගෙන කාමයේ හටගන්නවා. එතකොට එහින් දකින ප්‍රියමනාප රූපයක් ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශය තුලින් හඳුනා ගන්නවා. එතන මේ විදිහට ස්පර්ශය තමයි කියනවා කාමයන් හටගන්න පසුබිම වෙන්නේ. හේතුව වෙන්නේ. ඊළඟට කාමයන්ගේ විවිධත්වය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කොහොමද? භාග්‍යවතුන් දේශනා කළා ඇහින් රූපයෙන් බලලා ඇති කරගන්න රූප පිළිබඳ කාමය එකක් කියනවා. කනට ඇහෙනවා ලස්සන ශබ්දයන්. එතකොට මේ ශබ්දයන් පිළිබඳව කාමී තවත් එකක්. එතන මේ අතර වෙනස්කම් තියෙනවා. ඊළඟට ගන්ධයන් පිළිබඳව කාමී තවත් එකක්. රසයන් පිළිබඳව කාමී තවත් එකක්. ස්පර්ශයන් පිළිබඳ කාමී තවත් එකක්. මේකට තමයි කියනවා මේ කාමයන්ගේ තියෙන විවිධත්වය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පින්වත් මහණෙනි කාමයන්ගේ විපාක මොනවද? බුදුරජාණන් දේශනා කරනවා යමක් කැමති වෙනවා නම් පිනේ විපාක වශයෙන් හෝ පවිහි විපාක වශයෙන් හෝ ඒ තැන ආත්මභාවයක් උපදවනවා කියනවා. ඒතර මේ කාමයන් විඳින්න ගිහිල්ලා රැස් වෙන්නේ පව් විපාක නම් පාප කර්ම නම් ඒ පාප කර්මයන්ට අනුරූපව උපතක් කරා යනවා. කාමයන් විඳින්න ගිහිල්ලා යම් කෙනෙකුට පුළුවන් නම් ඒ අනුසාරයෙන් ඒකට වසඟ වෙන්නේ නැතුව ජීවිතේට පිනක් උපද්දව ගන්න. තවත් කෙනෙකුට අපි කියමු මිහිරි රස කෑමක් අරගෙන පූජා කරනවා. ඔන්නේ තවත් කෙනෙක් සතුටු වෙනවා දැකලා තමනු සතුටු වෙලා පිනක් උපද්දව ගන්නවා. එතකොට
ඒ තුලින් රැස් කරගත්ත පිනේ විපාක හැටියට සුගතියාත්භාවික උපතක් කරා යන්න පුළුවන්. ඒතර මේ විදිහට කියනවා කාමයන් උදෙසා ලැබෙන විපාක තේරුම් ගන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා කාමයන්ගේ නිරුද්ධ වීම කියන්නේ මොකක්ද එහෙනම්? කාමයන්ගේ නිරුද්ධ වීම තමයි කියනවා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගත් කාමයන් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒතර කාමයන්ගේ නිරෝධයේ හැටියට තේරුම් ගන්න තියෙන්නේ ස්පර්ශේ නිරුද්ධ වෙද්දී කාමීනුත් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා කියනවා කාමයන් නිරුද්ධ කරන මාර්ගය මොකක්ද? ඒ තමයි කියනවා මේ අංග 8කින් යුක්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය, ඊළඟට සම්මා සංකල්පය, සම්මා වාචා, ඊළඟට සම්මා කම්මන්තය, ඊළඟට සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය කියන මෙන්න මේ අංග 8න් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා මේ කාමයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒතර යම් කෙනෙක් කැමති නම් උවමනාවක් තියෙනවා නම් මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න පුරුදු කරගත යුතු වැඩපිළිවෙල තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ විදිහට විස්තර කරලා අවසානයේ පෙන්න දෙනවා පින්නත් මහණෙනි යම් කෙනෙක් කාමයන් ගැන දන්නවනම් කාමී හට ගැනීමක් දන්නවනම් කාමී විවිධත්වයක් දන්නවනම් කාමී තුල තියෙන විපාකයක් දන්නවනම් කාමී නිරුද්ධ වෙන හැටි දන්නවනම් කාමී නිරුද්ධ වෙන වැඩපිළිවෙලක් දන්නවනම් ඒ කෙනා කියනවා විනිවිද වැටහෙන නුවණින් යුතු කාමයන් නිරුද්ධ වන්නා වූ බඹසර දන්නා සත්පුරුෂයා කියලා කියන්නේ ඒ කෙනාට කියනවා. ඒතර බලන්න අපි කොච්චර කාරණාවන් මේ කාමී කියන අර්ථය ඇතුලේ තීරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමමයි මේ සඳහා අපිට උපකාර වෙන මඟ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගෙන යන්නේ. ඒතර එක අවස්ථාවක සඳහන් වෙනවා මේ ප්‍රඥාව උපදව ගන්න හැටි. ඥානෙ උපදව ගන්න හැටි එක අවස්ථාවක මිලිඳු රජුරු නාගසේන මහරහතන් වහන්සේ විමසා සිටිනවා. අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙකුට ඥානයක් උපදිනවද ඔහුටමද ප්‍රඥාව කියන කරුණ උපදින්නේ කියලා අහනවා. එදුරු උත්තර දෙනවා මේ රහතන් වහන්සේ පින්නත් මහරජ යම් කෙනෙකුට ඥානයක් උපදිනවද ඔහුටමයි ප්‍රඥාව උපදින්නේ කියනවා. එතකොට අහනවා එහෙනම් ස්වාමීනි යම් ඥානයක් ඇද්ද යම් ප්‍රඥාවක් ඇද්ද මේ දෙකම එකක්මද කියලා අහනවා. එතකොට උත්තර දෙනවා මහරජ එහෙමයි යම් ඥානයක් ඇද්ද යම් ප්‍රඥාවක් ඇද්ද ඒ දෙකම එකයි කියනවා. එතකොට මේ රජුරු ආයෙත් අහනවා එහෙනම් ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙකුගේ ඥානයක් ඇද්ද යම් ප්‍රඥාවක් ඉපදුනේ වේද ඒ තුලින් ඔහු මුලාවටපත් වෙනවද එහෙම නැත්නම් මුලාවක් ඇති වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට ප්‍රඥාවයි ඥානයයි කියන දෙකම තියෙනවා. ඒ තුලින් ඔහු මුලා වෙනවද මුලාවෙන් නිදහස් වෙනවද කියලා අහනවා. එතකොට බලන්න මේ නුවණක්කාර මේ රජ කෙනෙක් අහන ප්‍රශ්න රහතන් වහන්සේ නමකගේ. එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන බලන්න පින්වතුනි පින්නත් මහරජ ඇතැම් තැනකදී මුලා වෙන්න පුළුවන්. ඇතැම් තැනකදී මුලා නොවෙන්නත් පුළුවන්. එතන මේ රජුරු අහන ස්වාමීනි මේ ඥානයයි ප්‍රඥාවේ තියෙන මේ පුද්ගලයා මුලාව ඇති වෙන්නේ කොයි වගේ තැනකදීද කියලා අහනවා. ඔන්න ඒතර විස්තර කරනවා මහරජාණෙනි තමන් කලින් නොදන්නා වූ ශිල්ප ශාස්ත්‍ර ගැන මුලාවක් ඇති වෙන්න පුළුවන් කියනවා. ඊළඟට කලින් නොගිය ප්‍රදේශ ගැන මුලා වෙන්න පුළුවන් කියනවා. මොකද කලින් ගිහිල්ලා නැහැ. ඊළඟට කලින් නොඇසූ නම්බුත් ආදිය ගැන කලින් අහලා නැති නම්ගොත් ගැන මුලා වෙන්න පුළුවන් කියනවා. ඊළඟට අහනවා එහෙනම් ස්වාමීනි මේ ඥානයත් ප්‍රඥාවත් තියෙන කෙනා මුලා නොවෙන්නේ කවර කාරණාවලද? ඔන්න කියලා දෙනවා පින්නත් මහරජ ඒ ප්‍රඥාව භාවිතා කිරීමෙන් ලද යම් අවබෝධයක් ඇද්ද? ඔන්න යම් කෙනෙක් මේ විදිහට ධර්මයේ නුවණින් විමසලා අවබෝධයක් ඇති කරගන්නවා.
අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇති කරගත් අවබෝධයක් ඇද්ද? අන්නේ අවබෝධය තුල මුලා වෙන්නේ නැහැ කියනවා. ඒතර බලන්න මේ ඥානී ප්‍රඥා උපදව ගැනීමේ තියෙන වාසනාව, හැකියාව, ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? ප්‍රඥාව භාවිතා කිරීමෙන් ලද අවබෝධයක් ඇද්ද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න තමන් තුළ පිහිටුවාගත් ඥානයක් ඇද්ද? ඒ තුල කවදාවත් මුලාවටපත් වීමක් නැහැ කියන. එතකොට මේ රජුරු අහනවා ස්වාමීනි එහෙම මුලා වෙන්නේ නැත්තම් ඔහුගේ කලින් තිබිච්ච මෝහයට, කලින් තිබුණ මුලාවට මොකද උනේ කියලා අහනවා. එතකොට මේ රහතන් වහන්සේ වදලා පින්නත් මහරජ ඥානෙ හටගත් සැනින් මෝහය එතනම නිරුද්ධ වෙනවා කියන. ඒතර යම් දෙයක් ගැන අවබෝධය හටගත්ත සැනින්ම අනවබෝධය කියන කරුණ පවතින්නේ නැහැ කියනවා. එහෙම නිරුද්ධ වෙලා යනවා කියන. එතකොට කියනවා අනේ ස්වාමීනි ඕක මට තේරුම් ගන්න උපමාවක් කියලා දෙන්න. ඒතර බාන පින්නත්නි හරිම ලස්සන උපමාවක් දේශනා කරනවා මේ නාගසේන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා පින්නත් මහරජ ඔන්න පුරුෂයෙක් අන්ධකාර නිවසකට පහනක් අරගෙන ගිහිල්ලා දල්වනවා. එතකොට ඒ පහන් එළිය පත්තු කරාට පස්සේ අඳුරු දුරු වෙලා යනවා. ආලෝකය පහළ වෙනවා. මහරජාණන් ওই වගේමයි ඥානීය උපන්න සැනින් මෝහය එතනම දුරු වෙලා යනවා කියනවා. පහනක් පත්තු කරපු ගමන් අඳුරු දුරු වෙනවා වගේ ඥානීය ඉපදිච්ච ගමන්ම මෝහය දුරු වෙලා යනවා කියනවා. එතකොට අහන ස්වාමීනි ඒ ප්‍රඥාවට මොකද වුනේ කියලා උත්තර දෙනවා. මහරජ ප්‍රඥාව තමන්ගේ කටයුත්ත කොට එතනම නිරුද්ධ වෙයි කියනවා. ඒ ප්‍රඥාවෙන් යමක් කරන ලද්දේ වේද. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ඊළඟට අනාත්ම වශයෙන් ඇති කරපු අවබෝධයක් ඇද්ද? හැබැයි අන්නේ අවබෝධය නිරුද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒතර බලන්න අපි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් භාවනා වශයෙන් නුවණින් මෙනෙහි කරලා ඇති කරගත්ත අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධය අපේ ජීවිතය තුළ පිහිටලා තියෙනවා. එතකොට ඒ තුළ ඉඳලා තමයි ලෝකෙ දිහා බලන්නේ. අපි ගත්තොත් ඇහැට රූපයක් දකිද්දී අනිත්‍යයි කියන අවබෝධය තුළ පිහිටලා රූප බලන්නේ. දිවෙන් රසයක් විඳිද්දී අනිත්‍යයි කියන අවබෝධය තුළ පිහිටලා ඒක විඳිනවා. එතකොට මේ රජුරු අහනවා මිලිඳු රජුරු ස්වාමීන් නාගසේනයන් වහන්සේ ප්‍රඥාව ස්වකීය කෘත්‍යයකට නිරුද්ධ වෙන බවත්, ප්‍රඥාව තමන්ගේ කාර්යය කළා නිරුද්ධ වෙන බවත්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රඥාවෙන් ඇති කරගත්තු අවබෝධය නිරුද්ධ නොවන බවත් ඔබ වහන්සේ කියනවා. ඒකට උපමාවක් කියන්න කියනවා. ඔන්න විස්තර කරන තවත් ලස්සන උපමාවක්. බලන්න මේ රහතන් වහන්සේ වදාළ මහරජාණෙනි ඔන්න ලියුමක් යවන්න කැමති පුරුෂයෙක් මොකද කරන්නේ? රාත්‍රී කාලේ ලේඛකයෙකු කැඳවලා. දැන් ඒ කාලේ ලියුම් ලියන්න ඕන නම් ලේඛකයෙක් එහෙම නැත්නම් ලියුම් ලියන්න අකුරු හොඳට පුළුවන් කෙනෙකු කැඳවනවා. එහෙම තමයි ලියුම් ලියලා තියෙන්නේ. එහෙම කැඳවලා ලේඛකෙක්ව පහනක් දැල්වලා ලියුමක් ලියවනවා කියන. එතකොට ලියුම ලියලා ඉවරුණාට පස්සේ අර ආලෝකය දුන්න පහන නිවලා දානවා. එතකොට මේ රහතන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහරජ පහන නිව්ව පමණින් අර ලියුමේ ලිව්ව අකුරු ලිපිය විනාශ වෙලා යන්නේ නැහැ කියනවා. ඔය ආයුරින්මයි තේරුම් ගන්න තියෙන්නේ මහරජ ප්‍රඥාව තමන්ගේ කටයුතු කරලා එතනම නැති වෙලා යනවා කියනවා. නමුත් ප්‍රඥාවෙන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇති කළ යම් අවබෝධයක් ඇද්ද? ඒක එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ කියන ඒ අවබෝධය ජීවිතය තුළ පිහිටලා තියෙනවා කියන. එතකොට අහනවා අනේ ස්වාමීනි තවත් උපමාවක් කියලා දෙන්න. මේ ගැන මට තවදුරටත් තේරුම් ගන්න. බලන්න මේ ප්‍රඥාවෙන් අපේ ජීවිතය තුළ කරන කාර්යභාරය. අපි දැන් කාමයන් ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මේ කාමයන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණ ටික ඔක්කොම අපි තේරුම් ගත්තොත්, නුවණින් අවබෝධ කළොත්, ඒ අවබෝධය අපේ ජීවිතය තුළ පිහිටනවා. ඒතර කාමයන් පරිභෝග කරද්දී මේ අවබෝධය තුල නම් වාසය කරන්නේ කෙලෙස් ජීවිතයට එකතු වෙන්නේ නැති විදිහට අපිට පුළුවන් අපේ ජීවිතයත් සංවර කරගන්න. ඒතර මේ රහතන් වහන්සේ තවත් උපමාවක් කියනවා.
මේ කරුණ පැහැදිලි කරගන්න. ඔන්න බලන්න පින්වත් මහරජ පෙරදිග ජනපදවල ඉන්න මිනිස්සු නිවසක් පාසාම ගෙයක් ගානේ වතුර කලගෙඩි 5 බැගින් නිතරම තියලා තියෙනවා කියන. මොකද එහෙම තබන්නේ නිවස ගිනිගත්තොත් එහෙම වහාම ඉන්න නිවන්න තමයි මේ ගෙවල් වල වතුර කලගෙඩි 5ක් තියලා තියෙන්නේ. එහෙම කියනවා නිවසක් ගිනිගත්තාම හදිස්සිය ගින්නක් ඇති වුණොතින් ඒ වතුර කලගෙඩි 5ම නිවසේ වහලේ උඩින් මුණින් අතට නමනවා කියනවා. එතකොට ඒ ගින්න නිවිල යනවා කියන. එතකොට මේ රහතන් වහන්සේ අහනවා මහරජාණෙනි එතකොට මේ මිනිසුන්ට මෙහෙම හිතෙනවද? යාලිත් කලගෙඩි ගෙනල්ලා හිටන් නැවත මේ වහලේ උඩින් තියන්න ඕන කියලා හිතෙනවද අහනවා. ස්වාමීනි එහෙම හිතෙන්නේ නැහැ කියන. මොකද වතුරෙන් ප්‍රයෝජනයක් අවශ්‍ය වුණා නම් ඒක ගින්න නිවුනට පස්සේ ඒක ඉෂ්ට වුණා කියනවා. එතකොට මේ රහතන් වහන්සේ වදාරනවා බලන්න පින්වත් මහරජ මේකත් ඒ වගේමයි. මේ වතුර කලගෙඩි 5 යම්සේද ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටිකත් ඔබ තේරුම් ගන්න ඕනේ ওই විදිහට කියනවා. මේ මිනිස්සු යම්සේද ධර්මයේ හැසිරෙන තැනැත්තාව තේරුම් ගන්න ඕනේ ඒ විදිහට කියනවා. ඊළඟට ගින්න යම්සේද කෙලිස් තේරුම් ගන්න ඕනේ ඒ විදිහට කියනවා. ඊළඟට වතුර කලගෙඩි 5න් ගින්න නිවා දැමුවේ යම්සේද ඒ වගේ මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් කෙලිස් සංසිඳලා යන්නේ කියනවා. එතකොට නිවිච්ච ගින්නේ යලි හටගන්නේ නෑ වගේ ශ්‍රද්ධාව වඩනවා නම්, වීරිය වඩනවා නම්, ඊළඟට සිහිනුවන සතිය වඩනවා නම්, ඊළඟට සමාධිය හිතේ එකඟ බව පුරුදු කරනවා නම්, ප්‍රඥාව දැන් අපි මේ කතා කරමින් ඉන්න විදිහට මේ දහම් කර නුවණින් විමසලා ඇති කරගන්න ප්‍රඥාව වඩනවා නම් එහෙම ඒ මේ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිම තුල කෙලෙස් සංසිඳලා යනවා කියනවා. එතකොට ඒ විදිහට ප්‍රඥාවේ තමන්ගේ කෘත්‍ය කරලා නිරුද්ධ වෙලා යනවා කියනවා. හැබැයි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ජීවිතය තුළ ඇති කරගත්ත අවබෝධය නිරුද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ මත පිහිටලා වාසය කරනවා. එතකොට රහතන් වහන්සේලා අනිත්‍ය අවබෝධ කළා. දුකයි කියලා අවබෝධ කළා. මේක තමාගේ වසඟේ පවත්වන්න බෑ කියන කරුණ අවබෝධ කළා. එහෙම අවබෝධ කරලා ලෝකේ වාසය කරනවා. එතකොට ඇස් ඉස්සරහට ප්‍රියමනාප කෙලෙස් උපද්දවන සුළු රූප වෙනවා. හැබැයි ඒක උන්වහන්සේ අවබෝධ කරපු කරුණට ඇති දෙයක්. කනට ප්‍රියමනාප ශබ්ද ඇහෙනවා. හැබැයි ඒ මුල් කරගෙන කෙලෙස් හටගන්නේ. දිවට රස දැනෙනවා. ඒ මුල් කරගෙන කෙලෙස් හටගන්නේ. මොකද අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අවබෝධය තුළ තමාගේ ජීවිතය පිහිටුවාගෙන ඉන්නේ. එතකොට ඒ අවබෝධය ජීවිතය තුළ නැදිලා තියෙනවා. ඒතර භාග්‍යතුන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය විදිහට කාමයන් ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. මේ විනිවිද දකින ප්‍රඥාවක් උපදව ගන්න නම්. ඊළඟට පින්වත්නි ඔන්න දෙවෙනි කරුණ විස්තර කරනවා. පින්වත් මහණෙනි විඳීම ගැන දැනගත යුත්තේය. විඳීම් තුනක් තියෙනවා. මොනවද? සැප වේදනාව, දුක් වේදනාවත්, ඊළඟට දුක් සැප රහිත වේදනාවත්. ඊළඟට විඳීම් වල හට ගැනීම මොකක්ද කියලා අහනවා. විඳීම් වල හට ගැනීම තමයි කියනවා ස්පර්ශයමයි කියනවා. ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානියත් එකතු වෙලා හටගන්න ස්පර්ශය. අපි ගත්තොත් කනත් ශබ්දයත් කනේ විඥානියත් එකතු වෙලා කනේ ස්පර්ශය හටගන්නවා. ස්පර්ශයේ හේතුවෙන් කනේ විඳීම හටගන්නවා. ස්පර්ශයේ හේතුවෙන් තමයි එහෙනම් විඳීම හටගන්නේ. ඊළඟට විඳීම් වල තියෙන විවිධත්වය මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ආමිස සහිත සැප විඳීම් තියෙනවා. ඊළඟට නිරාමිස සැප විඳීම් තියෙනවා. ආමිස සහිත දුක් විඳීම් තියෙනවා. ඊළඟට නිරාමිස දුක් විඳීම් තියෙනවා. ඊළඟට ආමිස සහිත දුක් සැප රහිත විඳීම් තියෙනවා. ඊළඟට නිරාමිස දුක් සැප රහිත විඳීම් තියෙනවා. එතකොට මේක තමයි කියනවා විඳීම් වල තියෙන විවිධත්වය. ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ කියනවා. ඊළඟට මේ විඳීම් වල
විපාක මොනවද කියලා. විඳීම් වල විපාක තමයි කියනවා යමක් විඳිනවා නම් පිනේ විපාක වශයෙන් හෝ පවේ විපාක වශයෙන් හෝ ඒ තැන ආත්භාවයක් උපදවනවා. ඒතර විඳින්න ගිහිල්ලා යම් දෙයක් පිනක් උපදිනවා නම් පිනට අනුව උපදිනවා කියන. විඳීම් විඳින්න ගිහිල්ලා උපදින්නේ පවක් නම් ඒ පවට අනුව උපත තීරණය වෙනවා කියන. ඊළඟට විඳීම් වල නිරුද්ධ වීම තමයි කියනවා ස්පර්ශයේ නිරෝධය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් යමක් හට ගන්නවද ඒ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පින්නත් මහණෙනි විඳීම් නිරුද්ධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර යම් කෙනෙක් විඳීම ගැනත් දන්නවනම් විඳීමේ හට ගැනීම ගැනත් දන්නවනම් විඳීමේ විවිධත්වයක් දන්නවනම් විඳීමේ විපාකයක් දන්නවනම් විඳීම නිරුද්ධ වෙන හැටි විඳීම නිරුද්ධ වෙන මාර්ගයක් දන්නවනම් අන්නේ කෙනා තමයි කියනවා වහා වැටහෙන නුවණින් යුතුව විඳීම් නිරුද්ධ වන්නා වූ බඹසර හොඳටම දන්න කෙනා. ඉතින් ওই විදිහට මේ කාරණා එකක් ගානේ භාග්‍යතුන් වහන්සේ අපිට විස්තර වශයෙන් කියලා දෙනවා. ඒ නිසා පින්වත්නි මේ කරුණ හොඳට මතක තියාගෙන අපි නුවණින් මෙනෙහි කරන එක අත් නොහැර පුරුදු කරගන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා පින්වත් මහණෙනි සංඥාව ගැන දැනගන්න ඕනේ. සංඥාව 6 ආකාරයි. රූප සංඥා, ඊළඟට ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ඊළඟට රස සංඥා, ඊළඟට ස්පර්ශ සංඥා, අරමුණු සංඥා කියලා. ඒතර සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා. ඇහෙන් රූප බලලා ඒ රූපය හඳුනා ගන්නවා. කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දය හඳුනා ගන්නවා. එතකොට මේ සංඥාවල පසුබිම හට ගැනීම මොකක්ද කියලා විස්තර කරනවා. සංඥාවල හට ගැනීම තමයි කියනවා ස්පර්ශය. කාමයේ හටගත්තේ ස්පර්ශය නිසා. විඳීම හටගත්තේ ස්පර්ශය නිසා. සංඥාව හටගන්නේ ස්පර්ශය නිසා. ඇහත් රූපයත් ඇහි විඥානයත් එකතු වෙලා ඇහි ස්පර්ශය හට ගන්නවා. ඇහි ස්පර්ශය මුල් කරගෙන හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීම වල විවිධත්වයක් තියෙනවා කියන. එතකොට රූපයන් පිළිබඳ සංඥාව එකක්. ශබ්ද පිළිබඳ සංඥාව තව එකක්. ඊළඟට ගන්ධ සුවඳ පිළිබඳව තියෙන සංඥාව තවත් එකක්. දිවට දැනෙන රසයන් ගැන තියෙන සංඥාව තවත් එකක්. කායට දැනෙන ස්පර්ශය ගැන සංඥාව තවත් එකක්. අරමුණු ගැන තියෙන සංඥාව තවත් එකක්. ඒතර බලන්න එකිනෙක පුද්ගලයා හඳුනා ගන්න ස්වභාවයන් වෙනස් වෙනවා. ඒතර එකම රූපයක් කෙනෙක් දැකලා ඒ ගැන අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. තව පුද්ගලයෙක් ඒ රූපේ බලලා හිතේ නොතිබුණ රාගයක් උපදින්න පුළුවන්. ඒතර එකම රසයක් කෙනෙක් විඳින්දී ඒ ගැන පාටිගයක් අමනාපයක් හට ගන්නවා. තවත් කෙනෙක් ඒ රසයේ විඳින්දී ආහාරයේ පිළිකුලයි කියලා හඳුනගෙන ඒ තුලින්ම ජීවිතය අවබෝධ කරගන්න ඒක අරමුණක් කරගන්න. එතකොට එකිනෙකා හඳුනා ගන්න ස්වභාවය වෙන. එතකොට සඳහන් වෙනවා එක්තරා සිද්ධියක් ලංකාවේ බොහෝම ඉස්සර සුරට්ට කියන ජනපදයේ උපසිංහ කියලා විහාරයක් තිබුණා. එතකොට මේ විහාරෙ හිටිය එක්තරා රහතන් වහන්සේ නමක් ආහාර දාන ලෝහ භාජනයක් හැමදාම ගිහිල්ලා වන්දනා කරනවා කිය. එතකොට පස්සේ කාලෙකදී මේ රහතන් වහන්සේ පිරිනුවන් පාන්න ලං වුණා. පිරිනුවන් පාන්න ලං වෙලා හිටන් මේ රහතන් වහන්සේ කරේ ආරාම හිටිය ඔක්කොම භික්ෂුන් වහන්සේලාව රැස් කෙරෙව්වා. රැස් කරලා හිටන් මේ අවසාන මොහොතේ සිංහනාදයක් කරනවා. බලන්න මේ රහතන් වහන්සේ කරන සිංහනාදය මොකද්ද කියලා. මේ රහතන් වහන්සේ කියා හිටියා ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔබට තුනුරුවන් ගැන යම් සැකයක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් ඒ ගැන මගෙන් අහන්න කිව්වා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම් කිව්වා. ඊළඟට මේ ධර්ම මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන
යම් කිසි සැකයක් තියෙනවා නම් අහගන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන මගෙන් අහන්න මම ඔබට කියලා දෙන්නම් කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියා හිටියා ස්වාමීනි අපිට මේ ධම්ම මාර්ගය ගැන සැකයක් නැහැ. විමතියක් නැහැ. හැබැයි අපිට එක සැකයක් ඉතුරු වෙලා තියෙනවා කියනවා. එතන මේ ස්වාමීන් වහන්සේලා කියනවා ඔබ වහන්සේ චෛත්‍යයකට වඳිනවා අපි දැකලා නැහැ. බුදු පිළිමයකට වඳිනවා අපි දැකලා නැහැ. සර්වඥ ධාතුවකට වඳිනවා අපි දැකලා නැහැ. හැබැයි ඔබ වහන්සේ සංඝයාගේ ආහාර දාන ලෝහ භාජනයකට වන්දනා කරනවා අපි දැකලා තියෙනවා. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? අපිට මේ ගැන සැකයක් තියෙන කිව්වා. එතකොට මේ රහතන් වහන්සේ හරිම පුදුම සහගත විස්තරයක් කරනවා. එතන මේ රහතන් වහන්සේ විස්තර කරනවා ප්‍රිය ආශ්මතුන් වහන්සේ බොහෝම ඉස්සර මම පවට බය නැති පව් කරන්න ලැජ්ජා නැති හොරෙක් කියනවා. අනාර්යෙක් ඒ කියන්නේ අකුසල් කරන කෙනෙක් වෙලා හිටියා. මේ හොරකම් කරන පුරුෂයෙක් වෙලා ඉන්න කාලේ මම දවසක් ආරාමයේ බලන්න උපසිංහ කියන නම තියෙන මෙතනට ආවා කියනවා. එතකොට මේ පර්වතයට නැගලා දානි වළඳන ශාලාවට ගියා කියනවා. එහෙම ගියාට පස්සේ මම දැක්ක කියනවා මේ සංඝසතු ශාලාවේ තිබුණ මේ වටකුරු බබලන මේ රත්තරන් තලිය මේ භාජනි මම දැක්ක කියනවා. එතකොට මේ හොරෙක් හැටියට ඒ ගත කරපු කාලේ ආරාමයට ආවහම මේ රන්වන් තලිය මම දැක්ක කියනවා. එතකොට ඒක දැකපු ගමන් මට පවිටු කල්පනාවක් ආවා කියනවා මේක හොරකම් කරගන්න තිබුණා නම් මට මේ තලිය අරගෙන යන්න තිබුණා නම් මට මේකෙන් දියුණු වෙන්න පුළුවන්. ලොකු ධනයක් උපදව ගන්න පුළුවන් කියලා හොර හිතක් ආවා කියනවා. එතකොට මම කල්පනා කරා කියනවා මේක මෙහෙම ගිහියෙක් විදිහට ඉඳලා මේ රන්තලිය සංඝයාගේ රන්තලිය හොරකම් කරන එක පහසු නෑ. ඒ නිසා මහාන වෙලාවම මම මේ තලිය හොරකම් කරනවා කියලා මම හොර හිතින් පැවිදි වෙස් ගත්තා කියනවා. ඒ හොරකම් කරන අදහසින් කියනවා මම පැවිදි වුණේ. බලන්න මේ රහතන් වහන්සේ තමන්ගේ ඇත් සිද්ධිය විස්තර කරන හැටි. එතකොට එහෙම හොර හිතින් පැවිදි වෙලත් මේ රන්තලිය ගෙනියන්න මම මේක හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියනවා. මට හැකියාවක් ලැබුණේ නැහැ කියනවා. එතකොට මම ශ්‍රද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් හෝ නෙවී කියන මේ විහාරයට ආවේ. එතකොට ලෝභ සාගත සිතින් මේ ලෝහ භාජනය හොරකම් කරන්නයි මං ආවේ. එතකොට මේ ලෝහ භාජනය හොරකම් කරන්න ආව මට බණ භාවනා කරන්න හිතුනෙත් නැහැ කියනවා. ඊළඟට ධර්මයේ හැසිරෙන්න හිතක් තිබුණෙත් නැහැ කියනවා. එතකොට මේ විදිහට මේ භාජනය හොරකම් කරන්න සැඟවෙලා හිටපු මාව දැකපු මාගේ උපාධ්‍යයන් වහන්සේ මගේ ගුරුවරයා මාව කැඳවගෙන මට ධර්මයෙන් අවවාද කරා කියනවා. ධර්ම කරුණු මට කියලා දුන්නා. එතකොට මේ ධර්ම කරුණු අහද්දී මම මේ දහම් කරුණු පුරුදු කරද්දී මේ උතුම් නික්ලේශී අරහත් ඵලෙ මම පිහිටියා කියනවා. ඉතින් බලන්න අර තමන් හොරකම් කරන්න ආවේ. හැබැයි ඒ අතරතුරදී ධර්මයේ ලැබිලා ඒක අරහත්ත්වයේ දක්වාම තමන්ගේ ජීවිතය දියුණු කරගන්න උපකාරයක් කරගත්තා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා මට බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රද්ධාවක් තිබෙත් නැහැ. ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් තිබෙත් නැහැ. ඊළඟට මහා ශ්‍රාවකයන් ගැන ශ්‍රද්ධාවක් තිබෙත් නැහැ. මම මේ ලෝහ භාජනයක් නිසා මේ පැවිදි වුණේ. මේක හොරකම් කරන්න පැවිදි වුණේ. ඉතින් ඒ නිසා මේ ලෝහ බඳුනට මම මේ කෘතගුණ සලකනවා කියනවා. ඒ ලෝහ බඳුන හොරකම් කරන්න මම මේ පැවිදි වෙලා මේ උතුම් නික්ලේශී භාවයට පරම සාන්තියටපත් වුණා. ඉතින් ඒ නිසා මම මේ ලෝහ බඳුනට කරන කලෙහි ගුණ සැලකීමක් වශයෙන් ඒ කරුණ සිහිපත් කරගෙනමයි කියනවා මේ ලෝහ බඳුනට වන්දනාමාන කරන්න. තමන්ට කරපු උපකාරයක් හැටියට සලකලා. එතකොට බලන්න නුවණැත්තෝ හඳුනගන්න විදිහ වෙනස් කරලා ජීවිතයේ අවබෝධයට ඒක යොමු කරගන්න. ඉතින් ඒ නිසා හඳුනගන්න විදිහ
එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා සංඥාවල විවිධත්වයක් තියෙනවා. එතකොට සංඥාවේ විපාකේ තමයි කියනවා යම් අයුරකින් මේ සංඥාව හඳුන ගන්නවද? මං අතීතයේ මේ විදිහට හිටියා. මේ විදිහට මගේ වෙනස්කම් සිද්ධ වුණා කියලා. ඒ වෙනස්කම් හඳුනා ගන්නවා කියනවා. ඊළඟට ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වෙලා යනවා. ඊළඟට සංඥාව නිරුද්ධ කරන මාර්ගය තමයි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ ඊළඟට විස්තර කරනවා පින්නත් මහණෙනි ඔබ ආශ්‍රව ගැන දැනගන්න. කෙලෙස් ඇති වෙන සුළු අරමුණු. ආශ්‍රව තියෙනවා කියනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව වර්ග තුනක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආශ්‍රව හටගන්න හේතුව තමයි පින්නත් මහණෙනි අවිද්‍යාව කියව. චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා ආශ්‍රව හටගන්න. එතකොට මේ ආශ්‍රවවල තියෙන විවිධත්වයක් තියෙනවා කියනවා. ඇතැම් ආශ්‍රව නිරේ කරා අරගෙන යනවා. ඇතැම් ආශ්‍රව තිරිසන් ලෝකෙට අරගෙන යනවා. ඇතැම් ආශ්‍රව പ്രേත ලෝකෙට අරගෙන යනවා. ඇතැම් ආශ්‍රව තියෙනවා මිනිස් ලෝකෙට අරගෙන යනවා. ඇතැම් ආශ්‍රව දෙවියන් අතරේ අරගෙන යනවා. ඒතර බලන්න මේ විදිහට ආශ්‍රවයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඊළඟට දේශනා කරනවා මේ ආශ්‍රවයන්ගෙන් රැස් වෙන්නේ පින නම් ඒ පින අනුරූප උපතක් කරා යනවා. ආශ්‍රවයන්ගෙන් රැස් වෙන්නේ පවක් නම් ඊට අනුරූප උපතක් කරා යනවා. ඒතර යම් දවසක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ආශ්‍රව නිරුද්ධ වෙලා යනවා. ආශ්‍රව නිරුද්ධ වෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර බලන්න විනිවිද දකින්න ප්‍රඥාව උපදව ගන්න මේ කරුණු ගැන අපි දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට විස්තර කරනවා කර්මය ගැන. පින්නත් මහණෙනි චේතනාව මම කර්මයයි කියමි. චේතනා පහළ කොට කයින් වචනින් මනසින් කර්ම කරනවා. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. එතකොට කර්මී පසුබිමත් ස්පර්ශයමයි කිව්වා. ස්පර්ශයේ හේතුවෙන් චේතනාව එහෙම නැත්නම් කර්මය හටගන්නේ. එතකොට කර්මයේ විවිධත්වයක් තියෙනවා කියනවා. ඇතැම් කර්ම තියෙනවා කියනවා නිරේ ගිහිල්ලා විපාක විඳිය යුතු. ඇතැම් කර්ම പ്രേතලෝ ගිහිල්ලා විපාක විඳින්න ඕන. ඇතැම් කර්ම දෙව්ලෝ ගිහිල්ලා විඳිය යුතු ඒවා තියෙනවා. ඇතැම් කර්ම තියෙනවා මනුස්ස ලෝකයේ වෙල විපාක විඳිය යුතු. කර්මයේ විවිධත්වයක් තියෙනවා. ඊළඟට කර්මයේ විපාක තුන් ආකාරයි කියන. මෙලොවදී විපාක ලැබෙනවා. එහෙම නැත්නම් ඊළඟ උපතේදී විපාක ලැබෙනවා. එහෙම නැත්නම් උපත ලබන කවරෝ ආත්මික විපාක ලබනවා. ඊළඟට ස්පර්ශයෙන් හටගත්ත කර්මයන් ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට තමයි නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් කර්මය නිරුද්ධ කරන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒතර මේ කාරණා පින්වත්නි එකක් ගානේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ආයයි මේ ධර්මය කියවලා හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අවසාන කාරණාව විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි දුක ගැන දැනගන්න ඕනේ. ඉපදීමත් දුකක්, මහලු වීමත් දුකක්, ඊළඟට ලෙඩවීමත් දුකක්, මරණයත් දුකක්, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හිලිම් ආදී මේ සියල්ල දුකක්. අපි කැමති වෙන දේවල් ලැබෙන්නේ ඒකත් දුකක්. ඊළඟට මේ සියල්ල හකුළු වල කිව්වොත් එහෙම පංච උපාදානස්කන්ධේම දුකක් කියලා භාග්‍යවතුන් වහන්සේ දුක ගැන අපිට විස්තර කරලා තියෙනවා. ඊළඟට දුක හටගන්න හේතුව මොකක්ද? දුක හටගන්න හේතුව තමයි තෘෂ්ණාව. තණ්හාව නිසායි දුක හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දුකෙත් විවිධත්වයක් තියෙනවා. ඊටා දැඩි දුක් තියෙනවා. ඊළඟට ස්වල්ප දුක් තියෙනවා. ඊළඟට ඇල්ම දුරු කරන්න ගොඩාක් දුෂ්කර දුක් තියෙනවා. ඊළඟට වහා ඇල්ම දුරු වෙලා යන දුක් තියෙනවා. මේක තමයි කියනවා දුකේ තියෙන විවිධත්වය. ඊළඟට දේශනා කරනවා දුකේ විපාක මොනවද? ඔන්න ඇතැම් කෙනෙක්
දුකින් පීඩිත වෙලා ශෝක වෙනවා කියන. දුක වෙළඳගෙන කලන්තෙ හැදිලා හඬා වැළපෙමින් සිහි මුලාවට පත් වෙනවා කියනවා. දුකින් පීඩා වෙලා බාහිර පිහිටක් හොයාගෙන යනවා කියනවා. අනේ කවුරුනම් මගේ මේ දුක තුනී කරන්න එක බණපදයක් හරි කියලා දේවිද? එදිරි බුදුරජාණන් දේශනා කරන පින්නත් මහණෙනි, දුක කියලා කියන්නේ සිහි මුලා වීම විපාක කොට ඇති දෙයක් කියනවා. දුක මුල් කරගෙන සිහිය මුලා වෙලා යනවා කියන. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා තෘෂ්ණාව නිසා හටගන්න දුක තෘෂ්ණාව නිරුද්ධ වෙන වේලාවකට නිරුද්ධ වෙලා යනවා. ඊළඟට මේ දුක නිරුද්ධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන විස්තර කරා. විඳීම ගැන, සංඥාව ගැන, ඊළඟට ආශ්‍රව ගැන, ඊළඟට මේ දුක ගැන විස්තර කරා. එතකොට මේ විදිහට මේ කාරණා එකක් ගානේ යම් ශ්‍රාවකෙක් හොඳට තේරුම් අරගෙන නුවණින් විමසුවොත් එහෙම ඒ ශ්‍රාවකයට හැකියාව ලැබෙනවා විනිවිද යනසලු තියුණු ප්‍රඥාවක් තමන්ගේ ජීවිතය තුළ උපදව ගන්න. එතකොට මේ තියුණු ප්‍රඥාව උපදවා ගන්න අපි දක්ෂ වුණොත් පින්වත්නි ක්‍රමයෙන් අපි මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන වාසනාවන්ත ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ උතුම් ප්‍රඥා සම්පත්තිය කොහොම හරි උපදවා ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අප්‍රමාදීව වාසය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව ඔබ නැවත නැවත කියවන්න. නැවත නැවත කියවලා මේ දහම් කරුණු මතක තියාගෙන මේ කාරණා හොඳට විමසන්න. අපිටත් මේ තියුණු ප්‍රඥාව ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දහම් කරුණු හොඳට මතක තියාගෙන නුවණින් විමසලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න සියලු දෙනාටම දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ලක්විරු දායකත්ව ධර්මදේශනාවට අනුග්‍රහය දැක්වුවේ පින්වත් විමලා ගමගේ මහත්මිය විසින්. ඉතින් මේ මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ පරලෝකීය ගාල්ලින් තිලකරත්න සහෝදරයාට මේ සියලු පින් අනුමෝදන් කරන්න. ඉතින් අද දවසේ උතුම් ධර්ම දානය සිද්ධ කරලා ඒ වගේම උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ පින්වතුන් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙව්රත් දරුවන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සීල දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂා මේ පින්වතුන්ට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධී පිණිසම මේ සීල පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පින අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධී පිණිසම මේ සීල පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ රැස් කළ මේ උදාර පින මිය පරලෝකීය ගාල්ලින් තිලකරත්න සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිතේ සුවපත් වේවා, සැපවත් වේවා. ඒ වගේම මීට වසර 20කට පෙර මිය පරලෝකීය ගමගේ ඇක්මන් සිඤ්ඤෝ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම බී.ඒ. පොන්චිනෝනා මෑණියන්ට මීට වසර කිහිපයකට මිය පරලෝකීය පී සිමියොන් මහතාට ඒ වගේම බන්දුල චන්දසිරි පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් මේ ජීවිතේ අනන්ත සසර පුරාවටත් මිය පරලෝකීය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදීම පිණිසම මේ සීල පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු උදාර පින දැනට රෝගී තත්ත්වයෙන් සිටින
ගමගේ සිරිමාවතී සහෝදරියට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනී සැලසේවා. එවැගේම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. උතුම් ධර්මාභෝධය ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවැගේම රැස් කළා උදාර පින අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයේ දරුව පින්වත් විමලා ගමගේ මහත්මියට අනුමෝදන් වෙත්වා. ඒ මහත්මියගේ පවුලේ ඥාතිත මිත්‍රාදී දුවදරු සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වතුන් සෑම සිළු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ සැලසේවා. සුවසීම ධර්මයේ හැසිරෙන්නත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නත් වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය